76. දැන් අපි ධර්ම කාරණාව කිව්වට වැඩක් නැහැ කියලා දුන්නට මේක භාවිතා කරන මට්ටමට පෙන්නලා දුන්නේ නැතොත් දෙයියනේ මේක මේ වෙලාවටත් මෙහෙම කරන්න පුළුවන්ද කියන අදහසක් නෙන්නේ. නැත්නම් අපිට දැනට ඕගොල්ලන්ගේ ගොඩාක් අයගේ තියෙන අදහස් තමයි බණත් එක්ක වැඩ කරන්න තියෙන්නේ පන්සලට ආවහම විතරයි. ගෙදරේ දහමින් ඒව දහමින් කරන්න බෑ. මේ පාලම් හදන එක දහමින් කරන්න තියෙන එක නෙවෙයි. ඒක තියෙන ඉංජිනේරු තාක්ෂණික කරා. දැන් ඉංජිනේරු තාක්ෂණයට ඔය කියපු කාරණාව අයිති නැතුව ඇතිනේ. නමුත් ඒ කියපු කාරණාව අයිති නැති වුණත් තේරෙනවනේ වෙච්ච දෙන්නේ. අවසානයේ දැන් ඉතින් ඔය වැඩි කරපු මිනිස්සුන්ට අපවාදයක් කියන්නේ සමහරට ඕක නොකර හිටියනම් අපවාදයක් එන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? වියදමක් කරලා. අපවාදයක් උත්හාන වෙලා තියෙනවානේ. නමුත් එතන ඒකට. එතකොට සමහරලාවට එම්නියට තරහ යන්නේ නැති මුන්ට මෙච්චර කරලත් මුන් මොකද්ද කරන්නේ? මෙච්චර වියදමක් කරලා වියදම ගැනම හිතන්නේ තු තමයි අපිට අපවාද කරන්න කියලා. අන්න එතෙන්දී මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ ගියපු වියදම නෙමෙයි. ඵලය කොච්චරද කියන එකයි. ඒ නිසා අපි කොච්චර දැඟලුවද අපි මේ ජීවිතය ගැන බුදුහාමුදුරු කියනෝනේ මට මතක නැහැ. මට පාරි පදාවල මතක නැහැ. බුදුහාමුදුරු කියනවා අර්ථය ඊට වඩා වෙනස්. මම මෙතෙන්ට අදාළව කියන්නම්. මේ ලෝකෙට යහපතක් නැතුව අහිතකර විදියට අවුරුදු 100ක් හෝ 120ක් ජීවත් වෙනවට වඩා ලෝකෙට හිතකරව එක දවසක් ජීවත් වෙන මිනිසයා වැඩි ආයුෂක් ජීවත් වුණා කියලා කියනවා. නේ? කොච්චර ආයුෂක් ජීවත් වුණාද කියන එකෙන් බලන්න ඕන. අපි මට මෙච්චර වයසයි මෙච්චර මං ආයු වැළඳුවා කියන කතාවේදී බලන්න ඕනේ. මම ලෝකෙට යහපත් හිතකරව කොච්චර කාලයක් හිටියද? ඒක තමයි තමන්ගේ මේ ලෝකේ ජීවත් වෙච්ච ආයුෂ බවට පත් වෙන්නේ. සමහරවිට අපි තප්පර ගණන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. හැබැයි අපේ වයස කියන එක කෙස් පැහිලා ඉපදිච්ච දවස් ඉඳලා ගත වෙන කාලෙත් එක්ක පැය ගණන්, තප්පර ගණන්, දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ගත වෙලා ගිහින් තියෙනවා. ඒක තමයි අපි දැන් මොකක් කියන්නේ අපේ වයස කියලා පෙන්නන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ වයස කියලා පෙන්නන්නේ මොකද්ද? ලෝකෙට හිත කරව කොච්චර කාලයක්ද අපි ජීවත් වෙන්නේ ලෝකයේ තුල. නේ? අන්න ඒ වයසින් වැඩි ඒක නිසා කියන්නේ අධාර්මිකව අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහට වඩා ධාර්මික එක දවසක් ජීවත් වෙන මිනිසයා මේ ලෝකෙට වටිනවා කියන්නේ. ඒ මිනිස්සුගේ ජීවත් වීම මේ ලෝකෙට මහා සම්පතක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ ආයුෂ කියන එක මනින්න ඕනේ ඔතනින්. ඔය වැඩි හිටිකම කියන එකත් ඔහොම නෑනේ. දැන් අපි දැන් අර ඔය මම කියන කාරණාව හොඳට තේරුම් ගන්න. මේක දැනකට එකතු කරලා දෙන්නේ මේ සීන කාරණාව හැමතැනම සම්බන්ධයි කියලා පෙන්නනවා. අර එක අවස්ථාවකදී මට මේ නම් ගම් පොඩ්ඩක් නිවැරදි කරලා දෙන්න හොඳේ. අර මේ විශාඛාව නේද තාත්තට මල්ලි කියලා කියන්නේ. විශාඛාව හරි මල්ලිකානේ. ඔව්. මල්ලිකා විශ්ව තමයි තාත්තට මල්ලි කියලා කියන්නේ. ඊට පස්සේ මේ ඒ තාත්තට හරි ප්‍රශ්නයක් නේ. ඇයි ඒ? දැන් තමන්ගේ දුව තාත්තට මල්ලි කියලා කියනවා. එහෙම ගියොත් පස්සේ මේක හරි හතර පීරි කතාවක්. ඇයි එහෙම කියන්නේ කියලා කාරණාවට පස්සේ ඔක බුදුහාන ගාවට ඒ ප්‍රශ්නේ යනවනේ නේ. බුදුහාන ගාවට ගියාට පස්සේ බුදුහාන කියන කියපු කතාව හරි. ඇයි හරි කියලා කියන්නේ මේ ශාසනයේ වැඩිහිටිභාවය කියන එක වෘද්ධතාවය කියන එක මයින් ක්‍රම. ඒ කියන්නේ මේපත් වෙන්න ඕන බය වෘද්ධ වීම අපි දැන් කියන වෘද්ධතාවය නැත්නම් වැඩිහිටිභාවයටපත් වීම ගණනාවෙන් සිද්ධ වෙන්න ඕනේ. එක තැනකින් විතරක් නෙමෙයි. ඒ සියලු පැත්තෙන් වැඩිහිටි වෙනකොටයි එයාට වැඩිහිටිය කියලා කියන්නේ. එහෙම නැති වෙච්ච ගමන් එයා වැඩිහිටියෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා සීල වෘද්ධ වෙන්න ඕන. මම මේක වෙනම දවසක් කතා කරන්නම්. ගුණ වෘද්ධ වෙන්න ඕන. තපෝ වෘද්ධ වෙන්න ඕන. වයෝ වෘද්ධ වෙන්න ඕන. සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, වයෝ වෘද්ධ. ඔන්න ඔය හතරින්ම වැඩිහිටි භාවයටපත් වෙලා තියෙනවා. අනිත් අයට වඩා තමන් ඒකෙන් සීලයෙන් වැඩි වෙනවා. ගුණයෙන් වැඩි වෙනවා. තපසින් වැඩි වෙනවා. මේ වෙනදාස් මම වෙනම පැහැදිලි කරන්න. තපසින් වැඩි වෙනවා. ඊළඟට වයෝ වෘද්ධ, වයසින් වැඩි වෙනවා. අන්න එයා වැඩිහිටියෙක් කියලා සැලකනවා. මේ ශාසනය වැඩිහිටියෝ හොයන්නේ එහෙමයි. එයාගේ ගුණේ නැත්තම්, එයාගේ සීලේ නැත්තම්, එයාගේ වීරිය නැත්තම්, ඔය තපස කියන්නේ වීරිය කියන එක නැත්තම්, එයාගේ වයස ගියාට වැඩක් වෙන්නේ නැහැ. එයා වැඩිහිටියෙක් කියලා සැලකන්නේ නැහැ. එතකොට මල්ලිකා දේවියට සාපේක්ෂව තමන්ගේ තාත්තා සීලෙන් අඩුයි, ගුණෙන් අඩුයි, තපසෙන් අඩුයි. හැබැයි වයසින් වැඩි. එහෙම වුණාට කාරණා තුනකින් එයා මල්ලිකා දේවිය වැඩි හිටි වෙනකොට තාත්තට මල්ලි කියලා කියනවා. ඒකට අපි අපේ ඔව් උපසම්පදාවෙන් වැඩි හිටි බවටපත් වෙන්නේ. මේ
අපි ඒක මිශ්‍ර කරගන්න නැතුව මෙතනින්ම ගියොත් අපිට හොඳටම පේනවා මේ ශාසනයේ වැඩිහිටිභාවය කියන එක හරි වෙනස් තැනක්. එහෙනම් වැඩිහිටිභාවය ඒ වගේම වෙනකොට ආවිෂය කියන එක කොච්චරකල් ජීවත් වෙනවද කියන එකත් මනින්නේ අතනින්. මම මේ ලෝකෙට හිත කරව කොච්චරකල් ජීවත් වෙනවද? ඒ නිසා එහෙම ජීවත් වෙන මිනිස්සයාගෙන් එයා බොහෝ කාලයක් ජීවත් වෙච්ච කෙනෙක් වගේ. සමහර වෙන කිසිම ලෝකෙටවත් අනුන්ටවත් හිත කර නැතුව ජීවත් වෙන අවුරුදු 120ක්. ඒ මිනිස්සයා එක දවසක්වත් ජීවත් වෙච්ච බුද්ධලෙක් නෙමෙයි වගේ. සමාජයේ ලෝකේ එයා වඳුරන්නේ. දැන් බුදුහාඳුරු අදට ජීවමාන. නේ? රාවණ රජතුමා ගැන අදටත් කතා කරනවා. නේ? දුටුගැමුණු රජතුමා ගැන අදටත් කතා කරනවා. දේවානම්පිය රජතුමා ගැන අදටත් කතා කරනවා. වලගම්බා රජතුමා ගැන අදටත් කතා කරනවා. නේ? ඇයි? එයාලා අදට ජීවමානයි. බොහෝ කාලයක් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ලෝකෙට කොච්චර කාලයකට වැඩ කළා. දැන් 2500 ගානක් ගිහිලානේ. ඒ කාලේ දක්වා මොකක් කළද? ඒ අවුරුදු 45ක් නම් ජීවත් වුණේ. ඒ ජීවත් වෙච්ච කාල සීමාව ඇතුළේ 2500 වසරකට අවශ්‍ය ප්‍රමාණික වැඩ ටිකක් කරලා ගින් තියෙනවා. ඒ නිසා අදටත් උන්වහන්සේ මේ ලෝකෙට වටිනවා. තව එන්නේ දැන් වැටෙනකම වැඩි වෙනවා. දැන් නම් වටිනකම අඩු වෙලා තියෙන්නේ. මේ දින අඩු වෙච්ච කාලයක්. තව ඉස්සරහට අපිට මේ බුදුහාමගේ වටිනකම වැඩි වෙන්නේ. අන්න එහෙනම් උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙච්ච බව හොඳට දැනෙනවා හිතවලට. දැන් අපි ජීවත් වෙච්ච බවක් ලෝකෙට දැනෙන්නේ නැත්තේ අපි අපෙන් ලෝකෙට ලොකු යහපතක් වෙලා නැති නිසායි. ඒ නිසා අපි ඉස්සෙල්ලා මොකක් කරන්න හදනවද? මේ ලෝකේ ජීවත් වෙන්න හදනවද? ජීවත් වෙන විදිය. අන්න ඒකෙදි මේ සීලයක් අවශ්‍ය වෙන්නේ. සීලය කියලා කියන්නේ මොකද්ද? අපි ලෝකෙටත් Tamanටත් අනුන්ටත් හිතකර විදියට කොච්චර වැඩ කරනවද? කතා කරනවද කියන එක. ඒකෙදි අපිට දැන් අපි කතා කරා දරුවෝ හදද්දී ගමනක් බිමනක් යද්දී කතා කරද්දී මල ගෙදරට යද්දී මවුල් ගෙදරට යද්දී ඉගෙන ගනිද්දී වෙන්න පුළුවන්, ගෙදරින්දී වෙන්න පුළුවන්, මහත්යත් එක්ක ගමනක් යද්දී වෙන්න පුළුවන්, පන්සලට ආවට පස්සේ වෙන්න පුළුවන්, රැකියා ස්ථානයේ රැකියාව කරනකොට වෙන්න පුළුවන්, බස් එකේ යනකොට වෙන්න පුළුවන්. මේ හැම වෙලාවකදීම අපි මොකක් වෙන්න ඕනද? අන්නතර Tamanට අනුන්ට ලෝකෙට හිත කර මට්ටමේ අපේ කායික වාචික ක්‍රියාවල් මෙහෙය වෙලා තියෙනවා නම් කවදාකවත් අපිට ලෝකෙන් අපහාසයක් උදාහසකට ලක් වීමේ හැකියාව නැහැ. සීලය රකින්න කෙනා අර කියන්නේ යෝ නැහැ. මොකක්ද අර කියන්නේ? දහම රකින්න දහමින්ම ආරක්ෂා කරනනේ. යෝ ධම්මං පස්සේ නැහැ. ඒක නේ. අන්න හරියන්නේ. මොකද්ද? ධම්මෝ හවේ රක්කත ධම්මචාරී. ඔව්. දහමේ චරණය වෙන කෙනා, දහමේ හැසිරෙන කෙනා දහම විසින් ආරක්ෂා කරගන්න. දැන් බලන්න සීලය රැකිලා තියෙනවා නම්. ඇයි ඒ? මොකද සීලය කියන්නේ? තමන්ට හිත කරව, අනුන්ට හිත කරව, ලෝකෙට හිත කරව. ඒ කියන්නේ තමන්ට අහිත කර නොවෙන්න, ලෝකෙට අහිත කර නොවෙන්න, අනුන්ට අහිත කර නොවෙන්න ජීවත් වෙලා තියෙනවා නම් ඒක දහම. අන්න එහෙම ජීවත් වීම නොවීම නිසාම තමන්ට අනුන්ට ලෝකෙට හිත කරව ජීවත් වීම නිසාම තමන්ට එන්න තියෙන සීල අහිත කර බලපෑම් මොකක් කරනවද? නැති වෙලා යනවා. අන්න ඒකට දහම රකින්න දහමෙන්ම ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්කත ධම්මචාරි. ධම්මචාරි පිටපස්සෙන් ධම්මචාරි නාගෙන යාව රකින්න. නම දෙවරට දැනන්නේ වැඩේ වෙන්නේ නැහැ. එතකොට තේරෙනව නේද කියන එක? දැන් බුදුහාරගේ තියෙන බොරුද? බොරු. හැබැයි දැන් අපිත් හිතන් හිටියේ මොකක්ද? අපි මෙච්චර දේ සමාදාගෙන මෙච්චර දම් පින් කරන මල් පූජා බෝධි පූජා කරන ඒත් අපිටම නෙමේ හැම වෙනේම වදින්නේ කියලා හිතනකොට බුදුහාමුදුරු කියපු දහමේ හැසිරීම කියන එක අපි සිද්ධ කරලා නැහැ. අපි අපේ ආරක්ෂාවට මොන හරි දේවල් ටිකක් කරගත්තේ නැද්ද? දන් දුන්නේ මොකටද? අපේ ආරක්ෂාවට. මල් පූජා කරේ මොකටද? අපේ ආරක්ෂාවට. බෝධි පූජා කරේ මොකටද? අපේ ආරක්ෂාවට. පන්සල් ආවේ අපේ ආරක්ෂාවට. ඕක පින්කමක්ද? නේ කන්නේ අපේ ආරක්ෂාවට. හම්බ කරන්නේ අපේ ආරක්ෂාවට. රැකියාව කරන්නේ අපේ ආරක්ෂාවට. විවාහ වෙන්නේ අපේ ආරක්ෂාවට. දරුවෝ හදන්නේ අපේ ආරක්ෂාවට. දැන් ඒවත් පින්කමින් එකයි. මම ජංගම දුරකටම කලබල වෙන්න හිමි. එතකොට අපි ඔය හැම දෙයක්ම කරලා තියෙන්නේ අපේ ආරක්ෂාවට නා නේ. දරුවෝ හැදුවේ ඉගෙන ගත්තේ, ගෙවල් දොරවල් හැදුවේ මේ හැම දෙයක්ම කරේත් අපේ ආරක්ෂාවට නම් ඒව පින්කම්. ගෙවල් හදන එක පින්කමක්ද? තමන්ගේ හදන එක. තමන්ගේ ගේ හදන එක පින්කමක් නොවේ නම් තමන්ගේ ආරක්ෂාවට පන්සලට එන එක පින්කමක්ද? තමන්ගේ ආරක්ෂාවට බෝධි පූජාවක් කරගන්න එක පින්කමක්ද?
තමන්ගේ ආරක්ෂාවට සිල් සමාදන් වෙන එක පින්කමක්ද? හිතලා බලන්න ඔහොම ඕව පින්කම් වෙයිද? එහෙනම් අපේ ආරක්ෂාවට ගිය හදන එක පින්කම. ඒකත් වැඩක්. ඒකටත් වේදන් කරනවා. ඒකටත් මහන්සි වෙනවා. අපේ ආරක්ෂාවට රැකියාවක් ගන්න එක. අපේ ආරක්ෂාවට ඇඳුම් පැළඳුම් අඳින එක පින්කම් වෙන්න එපා. එහෙම වෙන්නේ නැත්තේ හැබැයි පින්කම් කියන එක පෙන්ලා දෙන පන්සලට මල් පූජාවක් කරනකොට බෝධි පූජාවක් කරනකොට දානයක් දෙනකොට මේ මොනවා උදව්ව පදව්ව කරනකොට බලු කපුරු දාන එක දෙන හැරි පින්කම් කියලා නැද්ද? කියලා දෙනවා. හැබැයි දැන් අපි ඒවත් කරන්නේ නැද්ද? කරනවා. පින්කම් දේවල්. හැබැයි පින්කම් නෙමෙයි දේවල්. පින්කම් නොවෙන්නේත් නෙමෙයි. හැබැයි දැන් අපි කරාට ඒවා පින්කම් වන්නේ නෙමෙයි. ඇයි අපි ඔය ඔක්කොම ටික බලු කපුට දාන දෙන්නේ බලු කපුටන්ට තියෙන ආදරයටද අපේ ආරක්ෂාවට? අපේ ආරක්ෂාවට දෙන එක පින්කමක් වෙන්නේ නැහැ. උන් කෙරෙහි ආදරයට දෙනවා නම් අන්න ඒක පින්කමක් වෙනවා. සත්තුන් කෙරෙහි කරුණාවකින් නම් මේක දෙන්නේ ඒක පින්කමක් වෙනවා. අපේ අපල දුරු කරගන්න නම් මේක දෙන්නේ ඒක පින්කමක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි මේ අපිට මේ ධර්ම කියලා දුන්නේ අපිව ජීවිතේ නිවැරදි කරපු කෙනා බුදුහාමුදුරුවෝ අපේ ආගමික ශාස්ත්‍රඥයන් වහන්සේ බුදුහාමුදුරුවෝ අපි පොයේ දවසටත් උන්වහන්සේවට ගිහිල්ලා මල් ටිකක් පූජා කරලා පහනක් පත්තු කරලා හඳ කූරු ටිකක් පත්තු කරලා ඒ ශ්‍රේෂ්ඨ ගුරුවරයාට මොකක් කරන්න ඕනද? අපි ගිහිල්ලා අපේ අම්මා තාත්තා හදිස්සියෙන් ගිහිල්ලා බෑ දැකලා මැද නමස්කාර කරලා එනවා වගේ අපි බුදුහාමුදුරුවෝ මොකක් කරන්නද පොයට ගිහිල්ලා? උන්වහන්සේට ගරු කරලා එන්න ඕන. උන්වහන්සේට අපේ යටහත් පහත් භාවය පෙන්නලා එන්න ඕන. වහන්සේ නිසා තමයි අපි මේ මට්ටමින් රැකිලා ඉන්නේ කියන එක පෙන්වන්න ඕන. අපි යන්නේ ආරක්ෂාවකටද? ආරක්ෂාව ගන්නද? නෑ. අපිට දීපු දෙයට උන්වහන්සේට ප්‍රත්‍යෝපකාරයක් කියලා අපි උන්වහන්සේට විහිද ගරු කරලා අපේ යටහත් පහත් භාවය පෙන්නලා අපේ අර ගරුත්වය උන්වහන්සේට ලබා දෙනවා. ඒකටයි අපි මොකද කරන්නේ දැන්? පන්සලට යන්නේ. ඒ කියන්නේ අපේ පෙරේතමකට යන්නේ උන්වහන්සේට උදව් කරන්න. කියන්නේ බුදුහාමට උදව් කරන්න බෑ අපිට. නමුත් අපි යන්නේ ඒ පැත්තගෙන හිතලා. අපි ගිහිල්ලා ඒකේ පන්සල් මේ විහාරිය අතු ගාලා මල් ටික තියලා එතන පිරිසිදු කළා. එතන අඩුපාඩුවක් තියෙනවා මේ හොයලා බලලා නේ. කුණුද ජරාවල් තියෙනවා මේ වස්පරස් කරලා. ඒ දැන් මොකද මේ කරන්නේ අපි? එතෙන්ට යහපතක් කරන්න යන්නේ. අපිට යහපතක් කරගන්න. එහෙම ගියොත් අපි අද යන්නේ මොකටද? මේ ගෙවල් වල ප්‍රශ්න ගොඩක් වැඩි. දැන් පොඩ්ඩක් පන්සලට ගිහිල්ලා පොඩ්ඩක් එහෙවල් ඉඳලා පොඩ්ඩක් බලන්න ඕන. ගෙවල් වල ප්‍රශ්න වැඩි නම් රණ්ඩු සරුවල් එනවා නම් පන්සලට නෙවෙයි එන්න තියෙන්නේ කෙලින්ම පොලිසියට යන්න. ඇයි ඒ වෙන්නේ නඩු විසඳන්නේ ප්‍රශ්න විසඳන්නේ නේ? මෙහි ආවයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මෙහි ආවම එහෙම වෙනවා. කොහොම දැනගෙන දෙන්න ඕනේ? අන්න අර දැනින් එන්න. දානයක් දෙන්න අපේ ආරක්ෂාවට නෙමෙයි. ඒ ලබන මේ ශාසනය රැකගෙන යන සංඝයා උදෙසා අඩුපාඩුකම් ප්‍රශ්න තිබුණත් උන්වහන්සේලා මේ පන්සල් ටික රැකගෙන මේ බණ පොත් ටික හරි රැකගෙන ආපු නිසානේ අද අපි මේක කරන්නේ. එහෙනම් උන්වහන්සේලාට අපි ණය ගැති නැද්ද? උන්වහන්සේලාගේ මහා සීල නැතුව ඇති. 80ක් මොකද කෝටියක් සංවර සීල නැතුව ඇති. දුස්සීල විදගෙන හරි පොත හරි රැකගත්තනේ. ඒක හරි තිබෙච්ච නිසානේ අද මේ කහ කිවුරෙන්නේ අපි මේක රැකිලා තියෙන්නේ. එහෙනම් අපි සීලේ අරේ මෙහෙ මීටර දාලා බලන්න යන්නේ නැතුව මොකද කරන්න තියෙන්නේ? අපිව මේ ගම රැකගෙන ඉන්න අපේ දානයට පාන්සලුවට එන හාමුදුරුවෝ නේ. පුළුවන් ප්‍රමාණයෙන් අපේ දුකේදී සැපේදී අපිව ගැන හොයන බලන හාමුදුරුවෝ උන්වහන්සේලාට උදව්වක් වෙන විදිහට මේ දාන ටිකක් ගෙනියලා දෙන්න ඕනේ නැද්ද? දෙන්න ඕනේ කියන තැනින් යනවා නම් උන්වහන්සේලා කෙරෙහි මෛත්‍රිය පිහිටන්නේ. අන්න ඒක මොකක් වෙනවද? ඒක පින්කම. දැන් මේ අර උන්දත් මිය ගියා මේ උන්දත් මිය ගියා දැන් මේ ගෙදරට ඇඩරවිලා ගින්නු බය කරනවා. ඒ නිසා දැන් මේ ටික වස්දොස් ටික යන්න මොකක් කරන්න ඕනද? පන්සලට ගිහලා දාන ටිකක්වත් දීලා මොකක් හරි බලන්න ඕනේ කිව්වහම අපි යන්නේ මොකක් කරගන්නද? දැන් ඕගලන් තේරෙන්නේ චූටි තැන් දෙකකින් මේක වෙනස් වෙන හැටි. එතකොට යන්නේ අපේ ආරක්ෂාව උදෙසා. එතකොට දන් දීමේ කිසිම අවශ්‍යතාවයක් අපිට දන් දීම අවශ්‍ය වෙන්නේ අපේ ආරක්ෂාව සලසා ගන්න. අපිට හාමුදුරු කෙරෙහි මෛත්‍රියක් කරුණාවක්. එහෙම එකක් නෑ. බලුකප්පු දාන දෙන එකේ ඉඳලා මල් පූජාව බෝධි පූජාවකේ ඉඳලා අපි ඔන්නතරින් රැකෙන්න ඕනේ. එහෙනම් දහමයි රැකෙන්න ඕනේ. දහමටයි ගරු කරන්න ඕනේ. කියන්නේ ධම්මං සක්කරන්තෝ ධම්මං ගරු කරන්තෝ ධම්මං කියෝ මම දසලක්ක කියලා මම දන්නේ ඔය එක තියෙනනේ. ධර්මයට ගරු කරන්න ධර්මය තමන්ගේ දජේ බවට පත් කරගන්න ඔය රජවරු කියන්නේ නේ. ඒ නිසා අන්න එහෙම වෙනකොටයි ධර්මයට ගරු කරන කොටයි ධහම රකින්නාට ගරු කරන කොටයි ඔය පරාභව සූත්‍රෙම කියවලා බලන්න චුට්ටක්. මෙන්න මේ ටික තියෙන ඔය නේ. එතකොට ඔන්න ඔය ටික රැකිනකොට අපි පින්කම් සිදු කරා කියලා තැනකට එනවා. හැබැයි අපි අද කරන ඒවෙන් මහත් ඵල උපදින්නේ නැත්තේ ඇයි? අපි තියෙන තනි ආත්මාර්ථකාමීකම. උදෙසා මේ වැඩ කරන්නේ. ඒකයි අර කියන්නේ මම අර දවසක කිව්වා පුංචි දරුවෙක් කර අඹෑටයක් හිටවනකොට 100ට නේ මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා ඇහුවට පස්සේ නේ
අඹෑටයක් සිටුවම කියන මට සිද්ධ වෙන පද ටික මතක නැහැ. ඒක කියනවා Tamanට නොලැබෙන දෙයකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරෙීමට. දැන් 100 වයසයි. අඹ ගහ හැදිලා ඇටේ පැලවිලා අඹ ගහ හැදෙනකොට 100 මැරිලා. දැන් දරුවට ප්‍රශ්නයක් තියෙනවා Tamanට ලැබෙන්නේ නැත්තම් මේක ආවල් එකකට මේ හිටවන්නේ කියලා. ඇයි එයා ඉන්නේ කොතනද? එයා ඉන්නේ මේ අපි ඉන්න තැන. නේ? අර මෙතනම ඉන්න එක්කෙනෙක්ගේ අම්මා කෙනෙක් දවසක් ආරණ්‍යයට ගෙනිහිල්ලා මේ කුඹු පැලයක් හිටවනකොට අම්මා වුණු මොකද මේ උක ආරණ්‍යයට රෙන්නේ? ඇයි ඒ? උඹට ඔක් කපා ගන්න ලැබෙනවද කියලා. ආරණ්‍ය ගිහලා හිටවම බෑ අම්මා වුණු මොකටද ඔක එහෙ ගිහලා හිට වැගිනු උඹට දෙවියද මොකද? අන්න ඉතින් මේ මනුස්සය ඉන්න දැන. මේ මොකද්ද මුත්තේ ඕනේ දැන් ඉන්න ආච්චිලා ඉන්නේ එතනම. එතනම තමයි. ඒ කියන්නේ මොකද ඒ අම්මා හිතන්නේ? Tamanට නොලැබෙන දෙයකින් ලෝකෙට කරන්න හැකි දෙයක් නොම තේරෙීමට. ඔන්න ඔතන නම් ඉන්නේ ඒ මනුස්සයාට ලෝකෙන් මේ කියන්නේ ඒ මනුස්සයාගේ සීලයක් ගුණයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. කවදාකවත් හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ කියන අඩුපාඩු ටික හැදෙනකොටයි අපේ ජීවිතේ යම් වෙනසකටපත් වෙනවා නම් යහපතකට යනවා නම් සීලය පින කියන එක වැඩෙනවා නම් වැඩෙන්නේ. මෙන්න මෙහිම පින වැඩෙනකොට ඉද නන්දති වෙච්ච නන්දති කත පුඤ්ඤෝ උපයත්තනන්ති. ඒ පින් කරන කෙනා මෙලොවත් සතුට වෙනවා. පරලොවත් සතුට වෙනවා. අවසානයේ සුගතිගාමි වෙනවා. ඒතර අපිට මෙලොවත් සතුට වෙ ගන්න බැරි වෙලා තියෙන්නේ පරලොව ගැන තාම දන්නේ නැහැනේ. ආයි මෙලොව සතුට වෙන්න බැරි නම් පරලොව ගැන ආයි හිතන්න එපා. ඒකම තමයි. මෙලොව පීඩාවෙන් නම් ඉන්නේ පරලොව නියත පීඩා සහිතයි. රහත් වෙලා නොහිටියෝ. රහතන් වහන්සේ මෙලොව කොච්චර පීඩාවෙන් හිටියත් පරලොව පීඩාවටපත් වෙන්නේ මොකද මේ පීඩාව නිසා කෙලෙස් හටගන්නේ. අපිට පීඩාව නිසා හටගන්නේ මොනවද? ඒ රාගය හටගන්නේ. තමන්ගේ වාසිය අනුන්ගේ අපි හැම වෙලෙම බලන්නේ නේද ආත්මාර්ථකාමී මිනිහෙකුගේ ලක්ෂණය මොකද්ද? තමන්ගේ වාසිය අනුන්ගේ දෝෂයයි. තමන්ගේ වාසිය කියන්නේ ලෝභය, අනුන්ගේ තමන්ගේ වාසිය කියන්නේ ලෝභය. අනුන්ගේ දෝෂය කියන්නේ ද්වේෂය. ලෝභ ද්වේෂ නෙමෙයි දෙන්නේ. මෝහය නිසා තමයි එහෙම හිතන්නේ. තමන්ගේ වාසිය කියන්නේ ලෝභකම නෙවෙයිද? අනුන්ගේ දෝෂය කියන්නේ ද්වේෂය. ওই දෙකම ඉන්නේ මෝහය නිසා. දැන් බලන්න ආත්මාර්ථකාමී මිනිහෙක් වඩන්නේ මොනවද? ආත්මාර්ථකාමී කියලා අද මිනිස්සු වඩන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහය මත පදනම් වෙනවා. මෝහය දෙන නිසා නේද වෙන්නේ? එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහයට ප්‍රතිපාක විදිහට මේ මිනිස්සුන්ට අවසාන මේ ඊළඟ භවයේ ලැබෙන්න දින මොනවද? මම කෙනෙක් බොරුද කියන්නකො. ඒගොල්ලෝ දන්නවනේ තමන්ගේ වාසිය අනුන්ගේ දෝෂය මේ ඉස්සර කතා කිව්වනේ. තමන්ගේ වාසිය හැම වෙලේම තමන් කියන එක මොකද්ද මේ? ලෝභය. අනුන්ගේ දෝෂය කියන්නේ හැම වෙලේම හිතට පේන මොනවද? ද්වේෂය. දැන් බලන්න ලස්සනට එකම තැන ලෝභ දේශය දෙක දෙන්නේ නැහැ. මෝහය කියලා අමුතේ ගන්නෑ. ওই දෙක කරන්නේම මෝහය නිසාම තමයි. මේක මෝහය කියලා පෙන්නන්න අමුතු කාරණාවක් නෑ. මෝහයෙන් තමයි ඕක කරන්නේ. ඔබ තේරෙන මිනිස්සු වැඩි කරන්නේ. ඒ කියන්නේ අවබෝධයක් තියෙන මිනිස්සයා මෝහෙන් දුර වෙච්ච මිනිස්සයා ආත්මාර්ථකාමී ගමේ මොකක් වෙනවද? නිදහස් වෙනවා. ඒතකොට තමන්ගේ වාසිය අනුන්ගේ දෝෂයයි බලන්නේ නෑ. නේ? ඒ නිසා ලෝභ ද්වේෂ හැම වෙලේම අපේ හිතේ වඩනවා. තමන්ගේ වාසිය අනුන්ගේ දෝෂයයි. ඒ නිසා අද අපි ওই දරුවන්ගෙන් එක දරුවෙකුට අද තාත්තා කතා කරලා කියලා තියෙන තාත්තා නෝර ඉන්නේ මේ අද යන්න එපා පන්සල්. ඒ මොකද කුලඟ වැඩි. කුලඟ වැඩි නිසා කුලඟ වැඩි නිසා නෝරින්දන් කතා කරලා මෙහෙට කියලා දෙනවා කුලඟ වැඩි නිසා පන්සල් යවන්න එපා කියලා. අද පන්ති තිබුණා නම් කුලඟ නෙවෙයි ගම් අතර ගැලුවා. පන්ති යන පන්සල් යවන්න එපා කියලා කුලඟ වැඩි. දැන් අර නැහින්න ඕනි කාට ඕන තරම් හේතු සාධක එන්නේ නැද්ද? හේතු සාධකින් බලනවා අයහපතින් වළක්වලා දැන් දෙමාපියන්ගේ පරම වගකීම වෙන්නේ මොකක්ද දරුවෝ? අයහපතින් වළක්වලා යහපතෙහි යෙදවීම. දැන් දෙමාපියෝ කරන්නේ මොකද්ද? යහපතින් වළක්වලා යහපතේ යොදවනවා. ඒ දෙමාපියන්ට වයර් මාරු වෙලාව නෙමෙයි ප්‍රතිඵල එන්නේ. දැන් මාරු කරලානේ කරන්නේ. ප්‍රතිඵල එන්නේ කොහොමද? ඒක ඉතින් අපිට වළක්වන්න බෑ. එදාට ඇවිල්ලා මෙහි ඇවිල්ලා අනේ හාන්දරනේ අපේ ළමයි අපිට සලකන්නේ නැහැ කිව්වොත් මොකද කියන්නේ? අද උදේ අර මනුස්සයෙක් කිව්වා වගේ උඹට සලකන්නේ නැත්තේ පොරගත්ත ගොන් වැඩ නිදාම තමයි. ඕකට මට කරන්න දෙයක්. ඕගොල්ලෝ නැත්නම් ඇවිල්ලා කතාව කියන්න බෑ. වැඩේ වැරදිද දැනින් මම දෙන්නේ කෙලින්ම ওই උත්තරේම තමයි. ඒ වෙන මොනව කරන්නේ? තමන් කරගත් දේවල් හදාගත්තේ කාපක් නේ. එහෙම තමයි කියන්නේ. එහෙම නැතු මෛත්‍රී සාගතව නෙමෙයි දෙක කියන්නේ. මෛත්‍රී සාගතවම කාප. ඒ ඇරෙන එහෙනම් මම ඔකට කොහොම හරි ඔක හදලා දෙන්නම්. එහෙම වැඩ කරන්න බෑනේ මට. නේ. දැන් කොස් ගහ පොල් ගහක් කරන්න පුළුවන්. කොස් ඇටේ හිටවලා ඒකෙන් කොස් ගහක් නම් හැදුනේ මට ඇවිල්ලාගෙන බලන්න බහඳුරන්නේ
කොස් හැටියක් මේ කොස් ගහක්නේ අපි මිදුලේ හැදිලා තියෙන්නේ මම බලාපොරොත්තු වෙන්නේ එහෙම ගන්න නෙමෙයිනේ. දැන් මම මොකෝ මවල පෙන්නන්න දැන් නෑ මම ඔය කොස් ගහ පොල් ගහක් කරලා දෙන්නම් කියන්න පුළුවන්. කියන්නේ මේ බොක්ටේ කොස් හැටේ නම් ඔබට ඉතින් ඔතන කොස් ගහක තමයි හදාගන්න වෙන්නේ වෙන කරන්න දෙයක් නෑ. ඒකත් එක්ක මේ කාරණාවල් ටික කිව්වේ බලන්න මම මේ කියන කාරණාවල් ඔයගොල්ලෝ බලන්න චුට්ට හරි ඔළුවට ගන්න මම දන්නේ මේක hina වෙලා අහන් හිටියේ මේවා ඔළුවට ගන්න බෑ ඕගොල්ලන්ට. ධාරිතාවේ මදි. මේක තව එකක් තවත් එක බණ කතාවක් විදිහට අහගෙන ඊළඟ සතියේ මේ අද හිටපු තැනින්මයි ආයෙ ඊළඟ සතියේ මෙතට ඇවිල්ලා වාඩි වෙනවා. එහෙම වෙනවනම් ඒ කියන්නේ වැඩක් නේ. අර ටයර් එකට පුලන් ගහනනේ අර ඉස්සර තිබුණේ මෙහෙම ගහන එකේ. මේ ගහන හැම වාරයක්කදී මොකක් වෙන්න ඕන ටයර් එකට? ටයර් එක පිම්බෙන්න ඕන. එහෙනම් මේ ටයර් එකට පුලන් වදිනවා කියලා අපි දන්න වාහනයකට ගන්නවා වාහනේ චුට්ට මකිනවා. ඉස්සෙනවා. එතකොට අපි මේක සමහර වෙලාවට මේ හුලංගේ හොට කොච්චර ගෙවමක් කරනවද? ඒකම දැනනවා. අර රිම් එක පොළොවට හිටලාමයි තියෙන්නේ. මේක පොඩ්ඩක් ඉස්සෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ සමහරලාට අර මොකද්ද පැච් එකක් ගිහපු ටයර් එකට හුලං ගහනවා වගේ මම මේක මෙහෙම කිව්වා ඊළඟ දතිය මකිනවා. අතනින්මයි ඇවිල්ලා වාඩි වෙන්නේ. ඒ කියන්නේ ඒ තැනමයි හිත හැම වෙලේම පවතින්නේ. වෙනස් වෙන්න අපිට තේරෙන්නේ. තේරෙන්නේ කියන්නේ මේක ඔළුවට යන්නේ. ඒ කියන්නේ මෝහය තියෙනව නිසා තමයි ලෝභ දේශ යෙදෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට මෝහයෙන් දුර වෙ ගන්න බැරි වුණොත් ලෝභ දේශෙන් අයින් වෙන්න පුළුවන්. බලහත්කාරයෙන්වත් අයින් වෙන්න බෑ. ඕගොල්ලෝ දැන් භාවනා කරන මිනිස්සු ගොඩාක් ඔය භාවනා කරන්නේ මොකක්ද දන්නවද? මෝහේ තියාගෙන ලෝභ දේශ යටපත් කරනවා. මෝහේ තියාගෙන ලෝභ දේශ යටපත් කරනවා. යටපත් කරගෙන පොඩි වෙලාවක් අල්ලන් ඉන්න පුළුවන්. හැබැයි මෝහය තාම තියෙන නිසා ඕනම වෙලාවක මොකක් වෙනවද? ආයෙ ලෝභ දේශ හට ගන්නවා. නේ? භාවනා කරයි කියලා මෝහය දුර වෙනවද? නෑ. මෝහය දුරු කරන්නේ ධර්ම ශ්‍රවණය. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ ධම්මණ්ඩම පටිපදාව. භාවනාවට අදාළ වෙන්නේ මෝහෙන් දුරු වෙච්ච කෙනාට හටාගත් අවබෝධය වැඩි වර්ධනය කර ගැනීමක් උදෙසයි භාවනාව තියෙන්නේ. මෝහය දුරු කරගන්න තියෙන මොකක් කළද? ධම්ම ශ්‍රවණය කළා. පස්වක දවසට බුදුහාර භාවනා කරන්න දුන්නේ නෑනේ. පස්වක දවසට මොනවද කරේ? ධම්මසප්පවත්තන සූත්‍රය දේශනා කළා. ඒකින උන්වහන්සේලා අනන්ත ලක්ෂණ සූත්‍රයේ සූත්‍ර දේශනාවෙන් රහත් වෙන්නේ නේ. එහෙනම් එතනිනුයි මේ කාරණාවට යන්න තියෙන්නේ. මෝහය දුරු කර ගැනීම නිසා අපි වැඩ කර යුතුයි. වැඩ මෝහය දුරු කරගන්න කෙනාට තේරෙනවා ලෝභ දේශ කොහොමද පාලනය කරන්න කියලා. හැබැයි මෝහයෙන් තියෙන මිනිස්සු දැන් ඕගොල්ලන්ට මේ කිසිම දෙයක් ලොකු දේවල් කියන්නේ නැත්තේ ඇයි? තාම මෝහයෙන් එළියට එන විදිහ තේරෙන්නේ නැති නිසා ලෝභ දේශ පාලනය කරන්න ගියොත් ප්‍රශ්න ගොඩක් විතරයි. ඒ නිසා මම ඕගොල්ලන්ට හැම වෙලෙම කියන්නේ අපේ අතින් වැරදි අඩුපාඩුකම් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මොකද තාම ලෝභ දේශ තියෙන නිසා. රහතන් වහන්සේ කාමරාග පටික කියන තැනින් නැති වෙනකොට වෙන ලෝභ දේශ ਸਰව ප්‍රකාරයෙන්ම දුරු කරනවා. අපි ළඟ පවා මේ වැරද්දක් වෙන දේ ඊට කලින් මේ මම ළඟ පවා තියෙනවා. මොකද මට තාම ලෝභ දේශ කියන එක හොඳට හට ගන්න. ඒ කියන්නේ අපි තුන අපි සෝතාපන්නලා සකෘදාගාමිලා අනාගාමිලා කියලා ඒත් මොකක් කියලා නේද? සම්මාදිට්ඨිය පහළ නැහැ කියන්නේ සම්මාදිට්ඨිය පහළණු පමණින් මෝහේ දුරු වුණාද? මෝහේ සම්පූර්ණයෙන් දුරු වෙන්නේ කාගේද? රහතන් වහන්සේගේ. මාන, උද්ධච්ච සංයෝජන 10 අවසානින් බද? අවිද්‍යාව. අවිද්‍යාව දුර වෙන දවසට මොකක් වෙන්නේද? මෝහය සම්පූර්ණයෙන් දුර වෙනවා. එහෙනම් සෝතාපන්නයන් වහන්සේ සෝතාපන්නයි කියන්නේ දැන් අපි සෝතාපන්න වෙච්ච කෙනකින් බලාපොරොත්තු වෙන රහතන් වහන්සේ කෙනකින් ඕන දේවල්. ඇයි ඒ? අපි හිතන සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ අතින් කේන්ති ගිහිල්ලා බනින්න බැරිද? රාගය ඇති වෙලා වැරද්දක් වෙන්න බැරිද? පුළුවන්. ඇයි ඒ? උන්වහන්සේට බලන්න මොනවාද? දස සංයෝජන වල පළවෙනි තුන මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඔය තුනයි. සෝතාපන්නයෙන් දුරු කරන්නේ ඔච්චරයි. නේ? එයාට මොනවද නැති වෙලා නැද්ද? මෝහය පරිපූර්ණයෙන් අයින් කළා නැහැ. ඒ කියන්නේ මෝහයෙන් ඉන්නවයි කියන එක නෙමෙයි. උන්වහන්සේ සම්මාදිට්ඨියකට ඇවිල්ලා ඒ සම්මාදිට්ඨිය කියන්නේ අවිද්‍යාව නැති වුණාද? ඒ සංයෝජන 10 අවසානික අවිද්‍යාව. ඒ අවිද්‍යාව දුරු වෙච්ච තැනකයි සමස්ත මෝහය දුරු කරා වෙන්නේ. උන්වහන්සේ අතින් වැරද්දක් වෙන්න බෑ ලෝකෙට. නමුත් කාමරාග පිටික නැහැ සමහරවිට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එකෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන දෙක දුරු කරපු කෙනෙකුට එතන සීලබ්බත පරාමාස කියන එකත් එක දුරු කරපු කෙනෙක්ගේ මනස තුළ මෝහය පුතග්ජනයෙකුගේ ප්‍රමාණින් මෝහය දෙන්නේ නැහැ. නමුත් මෝහය යෙදিলা දෙන නිසා රාග දේශ හට ගන්නවා. සකෘදාගාමීන් වහන්සේගේ රාග දේශ හට ගන්නවා. අනාගාමීන් වහන්සේගේ රාග දේශ කාම භූමිය හට ගන්න නැත්තේ අනාගාමී මේ කියන්නේ කාම ලෝකෙට නැවත ආගමනයක් වෙන්නේ නැහැ. ආගාමී අනාගාමී කියනෝනේ. කාම ලෝකෙට මේ අපි මේ කතා කරන අපිට ප්‍රශ්න හටගන්නේ මොකක් එකද?
කාම ලෝකෙත් එක්ක. අපි ගැටෙන්නේ කාම ලෝකෙත් එක්ක. අපි ඇලෙන්නේ කාම ලෝකෙත් එක්ක. අනාගාමී නාසයට කාම ලෝකෙත් එක්ක ගණ දෙනවා. නැති වෙලා යනවා. ඒ මෙහා සෝතාපන්න සක්‍රුදාගාමී දෙන්න පවා කාම ලෝකෙත් එක්ක ඇලීම් ගැටීම් කියන එක යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි විශාකා සෝතාපන්න වෙලත් විවාහ වෙලා දරුවා හදාගෙන ඒ දේවල් ටික කරගන්න හැකියාව ලැබුණේ. බැරි වෙලා හරි විශාකාව අවුරුදු 7 දී අනාගාමී වුණා නම් ආයෙ කතාද බඳලා ඉතින්ට යන්නේ. යන්නේ නැත්නම් මේ කාම ලෝකෙත් එක්ක යාට බැඳෙන්න හිත පහළ වෙනවා. බය වෙන්න එපා අපිට එහෙම වෙන්නේ නැහැ. අනාගාමී වෙන්න තියන්නේ. පින බව කියන එක තේරුම් ගත්තොත් ලොකු දෙයක් ඒක. නේ? ඒ නිසා ඕගොල්ලෝ හිතයි බුදුන් මේ එහෙනම් අපේ දරුවා අනාගාමී වෙනවා බැරි වෙලා හරි කහදයක් බඳලා තමයි. ඒ ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. අනාගාමී තියන්නේ සම්මා දිට්ඨියවත් පහළ කරගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ. පින පව හරි තේරුම් ගත්තොත් ලොකු දෙයක් මම දන්නවා. ඒක බාගෙට තේරෙන්නේ. ඕගොල්ලෝ ඔය අපාය ගැන කිව්වහම අපිට නිකන් අద్భుත කතාවක් විදිහට තේරෙන්නේ. අපිට ඔය අපාය යනවා කියුවම මහා ඒක නිකන් බොරු විකාරයක් විදිහට අපි අදහසක් ඉන්නේ නේ. ඒ නිසා මේක සත්‍ය කාරණාවක් බව අපිට යම් දවසක තේරෙයි. ඒ තේරෙනකන් ඔයගොල්ලන්ට මම අද තීරණය කරා පුංචි වීඩියෝ දර්ශනයක් පෙන්නන්න. මේක වීඩියෝ එකක් කියලා දකින්න නෑ. අතරම අහන්න තියෙන්නේ. මේකේ තියෙන ඇත්තම කාරණාව. මේ හාමුදුරු කෙනෙක් ඔය හිමාලයේ ඉඳලා බණ භාවනා කරපු හාමුදුරු කෙනෙක් උන්වහන්සේ මේ මනෝකායෙන් ඒ ගුරුවරයා තමයි උන්වහන්සේලාට ඒ පිරිසකට කරපු දෙයක්. ඒක විස්තර මෙන්න තියෙනවා. අපි ටික වෙලාවක් අහමු මේක. මනෝකායෙන් අපායකට ගිහිල්ලා ඒ අපායේ තියෙන සංසිද්ධිය යම් ප්‍රමාණයකට පැහැදිලි කරන සිදුවීමක් තියෙනවා. ඒකත් මම ඔයගොල්ලන්ට වෙනුනේ ඊට ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට කියවනේද ලෝකෙ ලොකු විපර්යාස ටිකක් වෙන්න තියෙනවා කියලා. දැන් අපි ඔය කතා කරේ අනාවැකි කියන මිනිස්සු ගොඩාක් දේවල් කතා කරනවා කියලා. ඒ කියන්නේ ලෝකෙ පිරිහෙනවා කියලා. පිරිහිලා ලොකු ප්‍රශ්න ගැටලු රාශියක් මේ ලෝකෙ ඇති වෙන්න සූදානමක් තියෙනවා කියලා. මම මේ දැන් උදේ වරුවෙන් පැහැදිලි කරේ ඒකනේ නේ. ඇයි අපේ හිතවල ලෝභ ද්වේෂ ඊර්ෂ්‍යාව කුහකම් කියන දේවල් වැඩි වෙච්ච නිසා නෝන දිරිහිලා නෝන පිරිච්ච නිසා ගන්න තීරණ වැරදි තීරණ වෙලා ඒක ප්‍රතිවිපාක විදියට අපිටත් අහිතකර ලෝකෙටත් අහිතකර ලෝකේ අපිට විරුද්ධ වෙලා අසල්ලාසින් අපිට විරුද්ධ වෙලා දරුවෝ අපිට විරුද්ධ වෙලා ඒ නිසා අපි හැමෝගෙම දැන් මොකක් කරනවද? බැට කරනවා. ලෙඩ රෝග ප්‍රශ්න ගැටලු වලින් විතරක් පීඩාවටපත් වෙලා ඉන්නවා. අන්න එහෙම ඉන්න හේතුව තමයි අපි උදේවරුේ කතා කරේ. මම ඔයගලන්ට දැන් පෙන්වන්න හදන්නේ මේ ලෝකේ ඔය එක සිදුවීම් එක ගොඩාක් ඔය අනාවැකි කියන අය ඉන්න මේ කාලේ. ඒ අතරින් ඉන්න ලෝකේ දක්ෂතම අනාවැකි කියන කෙනෙක් මේ ලෝකෙ ගැන කරපු අනාවැකි ටිකක් මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. ඒකේ බලමු මේ හිතානිට සිද්ධ වෙන තියෙන දේශපාලන ලෝකයේ මේ අපේ රටේ විතර නෙවෙයි ලෝකෙම තියෙන සිද්ධි ගණනාවක් ගැන තොරතුරු යා තියෙනවා. මේ ටික බලමු අපිට වෙන්නේ යන දේ දැනගෙන ඉන්න බෑ. සෝෂල් මීඩියා එකේ ඉන්න හැම කෙනෙක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝව අප ඔබට අරගෙන කලින් වදාළේ බබා වෙන්දා පැලසු පෙරළි කාර්ය අනාගත ජීවිතය පිළිබඳව වීඩියෝවක් ඔබට වගේනවා. බොහෝ පිරිසක් මේ වීඩියෝ නරඹලා තිබුණා.
ඒ වගේම මේ වීඩියෝ නරඹපු බොහෝ දෙනා කිව්වේ 2019 වර්ෂයේ සිදුවීමට නියමිත දේශපාලන ලෝකයේ අනාවැකි පිළිබඳව බබා වැංගා සඳහන් කර තිබූ අනාවැකි සම්බන්ධ වීඩියෝවක් රැගෙන එන ලෙසයි. සෝෂල් ටීවී සමස්ත ප්‍රේක්ෂක ජනතාවගේ ඉනිමම මත නැවතත් මෙවැනි වීඩියෝවක් අප විසින් ඔබට රැගෙන එනවා. අපි මේ දිවිගෙවන්නේ පෙරේකාර වසරක මිනිස් ඉතිහාසයේ විශාල වෙනසක් සිදුවන තීරණාත්මක කාල පරිච්ඡේදයක ලෝකයේ මෙතෙක් සිටින හොඳම අනාවැකිකාරී ලෙස හඳුන්වා දිය හැකි බබා වැංගා නැමැති අන්ත අනාවැකිකාරිය 2019 වසර සහ ඉන් පසුව එළඹෙන කාලය පිළිබඳ අද්භූත අනාවැකි ගණනාවක් ප්‍රකාශ කොට තිබෙනවා. ඇමරිකාවේ 44 වෙනි ජනාධිපති ලෙස කවුරු ජාතිකයෙකු පත්වීමේ සිට 2004 වර්ෂයේ සුනාමිය වසර දෙකකදී මුහුදුබත් වූ රුසියානු කර්ස් සම්මේලනය සෝවියට් සමූහාංගයේ පිටරටීම චෝනිමේ න්‍යෂ්ටික බලාගාර අනතුර ස්ටාලින් මේරන් දිවි ආදිය නිවැරදිව පැවසීමට ඇය සමත් වුණා. කලු සැපතකර ප්‍රහාරය අයිස්වරුන්ගේ නැගිටීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් හෙවත් යුරෝපයෙන් වෙන්වීමේ පළහිලව පුටින්ගේ ජයග්‍රහණය ඇතුළු සාර්ථක අනාවැකි ගණනාවක් කියූ බබා වැංගා 2019 දකින්නේ මහා පෙරළිකාර ඇති කරන වසරක් හැටියට. එහිදී මහා උණු වසංගතයක් ලෝක යුද්ධයක් ඇතුළු වෙනසන ගණනාවක් ගැන ඇය අනුතුරු අඟවා තිබෙනවා. බෝල්කන්හි නොස්ට්‍රඩාමස් යමින් හැඳින්වුණු මේ බල්ගේරියානු ජාතික අනාවැකිකාරිය 1994 ලෝක කුසලාන පාපන්‍ය තරඟාවලිය පිළිබඳව පල් කළ අපූර්ව අනාවැකිය කිසි දින පාපන්‍ය ලෝලීට අමතක නොවන්නකි. ඒක අවසන් මහා තරඟය සඳහා ඉංග්‍රීසි බී අකුරේ නම පටන් ගන්නා රටවල් දෙකක් සහභාගී වන අතර එවකට ප්‍රබලව සිටි ඉතාලි කණ්ඩායම අවසන් පූර්ව වටේදී පරාජයට පත් වන බව ඇය සඳහන් කොට තිබුණා. ඇය පැවසූ ලෙසම ඉතාලිය අවසන් පූර්ව වටේදී පරාජයට පත් වූ අතර අවසන් මහා තරගයට ඉදිරිපත් වූයේ බ්‍රසීලිය සහ බල්ගේරියාවයි. මේ රටවල් දෙකේම නම් පටන් ගන්නේ බී අකුරේ. 2011 දී ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඇය 1989 දී අනාවැකි පළ කොට තිබුණේ යෝධ යකඩ කුරුල්ලෙක් ඇමරිකාවේ නම් කිය නියුම් සොයුරන් දෙදෙනෙකු ට්වින් ටවර් බිම හෙලා යන්නේ. බබා වැංගා වසර 1911 දී උපත ලබා ඇත්තේ වැන්ඩියා පන්තිවා ඩිමිට්‍රෝවා නමින්. ඒ කලින් යුගොස්ලාවියානු ජනපදයක් වූ මැසඩෝනියාවේ ඇගේ ගම්වැසියන් පවසන්නේ ඇය 12 වසරක් යනතෙක්ම සාමාන්‍ය දැරියක් ලෙස කල් ගෙවුවායි. දිනක් දැවැන්ත වැලි කුණාටුවකට මැදවී අද්භූත ලෙසින් ඇගේ දෙනෙත් අඳබවට පත්ව තිබෙනවා. වැලි කුණාටුව හටගෙන දින කිහිපයකට පසුව ඈතක වූ කුඹරකේ ඇයව සොයා ගන්නා විට ඇගේ දෙනෙත් වැලි දුහුවිලි වලින් තුවාල වී ඇලවී ගොස් ඉතාම අසාධ්‍ය තත්ත්වයට පසු වී තිබෙනවා. ඇගේ මව්පියන් ඉතා දිලිඳ වූ බැවින් වෛද්‍ය උපකරණ අවම වූ ප්‍රදේශයක් වූ බැවින් එම අනතුරින් ඇය ජීවිත කාලයටම අන්තභාවයට පත් වුණා. ඉන්පසුව ඇය විටින් විට අනාගතය පිළිබඳ අනාවැකි පළ කරන්නට ගම්වාසීන්ගේ ලෙඩ සුව කරන්නට දීම නිසා වැඩි කලක් නොයම අනුගාමිකයන් පිළිසක්ට ඇති කරගත් ඇය බබා වැංගා නමින් සුපතල වී ගියා. ඇය හමුවීමට පැමිණි අය අතර දුගී ගම්වාසීන්, අසරණ රෝගීන්, අද්භූත දෑ පසුපස යන වගේම ධනවත් මිනිසුන්ද විද්‍යාඥයන්ද ඉතිහාසඥයෝද වූහ. තමන් මෙයන් දිවිය පිළිබඳ කලින්ම අනාවැකියෙන් පළ කළ පරිදි 1996 අගෝස්තු 11 දින 86 හැවිරිදි ඇය මිය ගියාය. 2019 වසරේදී සිදුවනු ඇතැයි ඇය සඳහන් කළ අනාවැකි පිළිබඳව මේ දිනවල ලෝක පුරාම අවධානය යොමු වී තිබෙනවා. ඉන් එක අනාවැකියකට අනුව වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුනා නොගත් මාරාන්තික රෝගයකට ගොදුරවන්නට නියමිතයි. ඒ තුළින් බිහිවි බවට සහ මොළයේ ආබාධයකට ඔහු ගොදුරවනු ඇති. රුසියානු ජනාධිපති පුටින් රුසියාවේ ශක්තිමත් නායකයෙකු වෙනවා පමණක් නොව ඔහු මුළු ලොවම පාලනය කරන නායකයෙකු වනු ඇතැයි බබා වැංගා පවසා තිබෙනවා. රුසියාවේ ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම දුරේ රැඳී සිටිනවා. යුරෝපීය බලය හිමි වෙද්දී ඔහු ලෝකෙට ශක්තිමත් නායකයෙකු වෙනවා. යැයි බබා වැංගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසර තරම් ඈතකදී. හතරවෙනි වතාවට රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජනකීය කර ගැනීමට වත්මන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් පසුගිය වසරේ සමත් වුණා. ජයග්‍රහණය සඳහා 50කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට නියමිත
තිබුණු අතර පුටින් ජයග්‍රහණය කළේ 76ක ඉහළ ඡන්ද ප්‍රතිශතයකින්. රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතයි එයට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එමෙන්ම තවත් අනාවැකියකින් කියවුනේ රුසියානු ජනාධිපතිවරයා දිවි තොර කිරීමේ තැනකින් දිවි ගලවා ගන්නා බවයි. එම ප්‍රහාරය එළවන්නේ ආරක්ෂක වටේක වැනි ඔහුට සමීපම පුද්ගලයෙකුගේ බව ඇය සඳහන් කරනවා. එයින්ම 2004 වසරේ සිදු වූ සුනාමි වේසනය පිළිබඳව නිවැරදි අනාවැකි තාක්ෂණ බවලෙන්ගා 2019 දී සුනාමි අන්තරාය පිළිබඳව අනාවැකියක් පළ කර තිබෙනවා. මේ අනාවැකියෙන් සඳහන් වන අන්දමට පාකිස්තානය, චීනය, ඉන්දුනීසියාව පමණක් නොව ඈත උතුරේ පිහිටි ඇලස්කාව පවා මහා සුනාමි රළ පහරකින් විනාශයට පත්වීමට නියමිතයි. රුසියාව අසලට කඩා වැටෙන උල්කාපාතයක් හේතුවෙන් මේ සුනාමි රළ හටගන්නා බවද ඇය කියා තිබෙනවා. එමෙන්ම මැදපෙරදිග කලාපය තුළ උතුරු සිරියාව සහ ඊළඟට කේන්ද්‍ර කර ගැනීම ඊටමෙ උණුසුම තවත් දරුණු තත්ත්වයකට පත්වීමට නියමිත බවට අනාවැකි පළව තිබෙනවා. ඊරානය සහ තුර්කිය අතර කුර්දිෂ්වරු හේතුවෙන් හටගත් ගැටුම තවත් උග්‍ර තත්ත්වයකට එළඹෙන්නට නියමිත බවද ඇය පවසා තිබෙනවා. බොහෝ අනාවැකිවලට අනුව මේ වසර තුළදී අයිස්වරු දුර්වල තත්ත්වයකට පත්වීමට නියමිතයි. නමුත් මේ නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මැදපෙරදිගින්